නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වය පිළිබඳව අංක 122 තෝර බොලයාය මිද්දෙනී යන ලිපිනේ පදිංචි දැනට කුවේට්හි වෙසෙන පින්වත් විජය කන්කානම්ගේ ආර්යවතී මහත්මිය සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත මහත්මිය ප්‍රධාන පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඉතින් අපි හැමදෙනාටම ආරාධනා කරනවා කැටුව පැමිණෙන්න. අපි මහා සංඝරුවන වන්දනමාන කරගනිමු නැවත. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසේ අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. ඉතින් අපි ලස්සන දහම් කරුණු කීපයක් කතා කර හිටියා. මේ සම්බුද්ධ ශාසනයට අවබෝධයෙන් පහදින්න. එහෙමයි ශ්‍රාවකයෙකුට ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුදු බවට අවබෝධයෙන් පහදින්න හේතු වෙන එහෙමයි ලස්සන දහම් පරයය. එහෙමයි ස්වාමී. ඒතර මේ මනාකොට තෙරුවන් සරණේ පිහිටන්න ඇත්තටම දැන් අපි මේ දේශනාවේ ලස්සන කරුණක් ඉස්මතු වුණා. මේ සිහිය තමයි එතකොට මෙයාට මේ යහපත අයහපත අරමුණු කරවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට ශ්‍රද්ධාව තිබුණත් මදි අරමුණු වෙන්න සිහිය නැත්තම්. ඒතර සිහිය කියන කාරණේ තමන්ගේ හිත ඇතුලේ ගොඩනගන්න අඩු ගන්න මේ ජීවිතේ තමන්ට සිහිය දිනු කරගන්න බැරි වුණත් ඒ ප්‍රතිපදාවේ නියැලී ඉන්න ඕන ශ්‍රද්ධාවයි. එහෙමයි. එතකොට ඒ තමන් නියැලී හිට ප්‍රතිපදාව හරි සංසාරෙදි තමන්ට ලැබෙනවනේ. එහෙමයි ස්වාමීනි. නේද? දැන් අපි හිතමුකෝ දැන් සිහිය දිනු වෙන්නේ අඩුවේ. ඒතර ඒකේ ඒ අදහසින් එයා රැවටිලා ධරේ මේ දුවල වැඩන්නේ නැහැ. එහෙමයි. ඒතර අපිට හොඳට පැහැදිලි ඒ අර මිලිඳු රාජ්‍ය රජතුමා ප්‍රශ්නින් එහෙමයි. ඒ කොහොමද සිහියේ ස්වභාවය. ඒතර සිහියේ ස්වභාවය අහද්දී බොහොම ලස්සන දීපු උත්තරයක් තමයි මේ කුසල අකුසල් යහපත අයහපත පිනපව මේ ඔක්කොම සංවේදී වෙලා අරමුණු වෙන්නේ කෙනෙකුට ප්‍රකට කරවන්නේ කුමකින්ද? සිහියත් එක්කයි. එහෙමයි ස්වාමීනි. එතකොට අපිට තේරෙනවා අපි දැන් මහා චත්තාරික සූත්‍රය කතා කරද්දී බොහොම ලස්සන තේරුම් ගත්තා. එතකොට ඒකේ මේ ආර්ය මාර්ගයේ තනිකර තියෙන්නේ සිහියෙන් තමයි පටන් ගන්න. එහෙමයි. එතකොට ඒකට මම බොහොම ලස්සනට මහා චත්තාරික සූත්‍රය පැහැදිලි කළා. මේ සිහිය වැඩෙන්නේ කොහොමද? මේ ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ආශ්‍රව සහිත සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව කියන මේ කාරණා ටික සිහිය දියුණු වීම පිණිස අනුග්‍රහ කළා. ඒ සිහියෙන් තමයි ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විතර බොජ්ජංගවලත් එහෙමයි. ඒතර ඇත්තටම දැන් ඒතර සම්මාදිට්ඨිය කියන කාරණේටදී ධම්මවිජය සම්බොජ්ජංගේ ආйти. එහෙමයි. ඒතර ධම්මවිජය සම්බොජ්ජංග ගැන කතා කරන්නේ සතිය ගැන කතා කළාට පස්සේ. මෙතන බොජ්ජංග හති. එහෙමයි ස්වාමීනි. එතකොට මෙතන ප්‍රධාන දෙයක් තමයි සිහිය දියුණු වීම කියන කාරණේ. එහෙයි. ඒතර මෙතන බොජ්ජංග හතම කෙනෙකුගේ ජීවිතේ දියුණු වෙන්න ඕන විද්‍යාව විමුක්තිය පිණිස. එහෙමයි. ඒතර විද්‍යා විමුක්තිය උපදවනවා කියන කාරණේ මම ගිය සතියේ ගොඩක් පැහැදිලි කළා ඊයේ. එතකොට විද්‍යා විමුක්තිය අරමුණු වෙන්නෙම කුමක් එක්කද? සප්තබොජ්ජංගත් එක්ක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මිලිඳු රාජ රජතුමා තව ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මේ බොජ්ජංගවල ස්වභාවය ගැන. හරිම ලස්සනයි ඒක. ඒකෙදී අහන ස්වාමීනි නාගසේනයන් වහන්සේ බොජ්ජංග කීයක් තියෙනවද? මහරජාණන් බොජ්ජංග 7ක් තියෙනවා. මොකද්ද? සති සම්බොජ්ජංගය. ඒතර බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. අවබෝධයට අවශ්‍ය කරන අංගයක් තමයි සතිය. එහෙමයි ස්වාමීනි. අවබෝධයකට අවශ්‍ය කරන අංගයක් තමයි ධම්ම විචය. විචය
එහෙමයි. අවබෝධයට කරන අවශ්‍ය කරන අංගයක් තමයි වීරිය. එහෙමයි. අවබෝධයට අවශ්‍ය කරන අංගයක් තමයි ප්‍රීතිය. දරි ප්‍රීතිය කියන එක නැත්තම් අවබෝධයට අංගයක් නෙමෙයි. එහෙමයි සාමි. අවබෝධ දුෂ්කරයි. එහෙමයි. ඒතර අවබෝධයකට අවශ්‍ය කරන අංගයක් තමයි පස්සද්ධිය. අවබෝධයට අවශ්‍ය කරන අංගයක් තමයි සමාධිය. එහෙමයි. අවබෝධයට අවශ්‍ය කරන අංගයක් තමයි උපේක්ෂාව. ඊළඟට කියන ස්වාමීනි අවබෝධය ඇති කරවන්නේ කවර බොජ්ජංගයන්ද? අවබෝධය ඇති කරවන්නේ කවර බොජ්ජංගයන්ගෙන්ද කියලා අහනවා. එහෙමයි සාමි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉස්මතු කරලා දෙන්නේ කුසල් අකුසල් පින් පව සත්පුරුෂය අසත්පුරුෂය යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මේ හැම දෙයක්ම ඉස්මතු කරලා දෙන්නේ කුමන බොජ්ජංගයෙන්ද කියලා අහනවා. එහෙමයි. මහරජාණන් ධම්මවිචය සම්බොජ්ජංගේ නම් වූ එකම බොජ්ජංගයක් තුලින් තමයි අවබෝධය ඇති කරලා දෙන්නේ. එහෙමයි. එහෙනම් මේ ධම්මවිජයට ඉස්සෙල්ලා කොහොමද උපදින්න ඕනේ යාගේ? සිහිය. සතිය සම්පෝඥ. සතිය උපදින්න ඕනේ. එහෙමයි ස්වාමී. සතිය උපදිච්ච කෙනාට තමයි දැන් අපි සීල සූත්‍රය කතා කළා මීට ඉස්සෙල්ලා. එහෙයි. ඒක හොඳට පැහැදිලි කළා ධර්මයේ විමසපු කෙනාට සිහිය දියුණුනාට පස්සේ දියුණු වෙච්ච සිහියට තමයි කියනවා ප්‍රඥාවෙන් හසුරවන්න පටන් ගන්න. එහෙමයි. දියුණු වෙච්ච සිහියක් තියෙන කෙනා තමයි කියන ප්‍රඥාවෙන් හැසිරෙන්න පටන් ගන්න. එහෙමයි. ඒතර සිහිය තියෙන කෙනා හැසිරෙන දේ තමයි ප්‍රඥාව. ඒතර සිහිය එයාට උපදිනකන් එයාට රැකවරණය දෙන්නේ කොහොමද? ධර්මය අහලා ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාවෙන් හටගත්තු යෝනිසෝ මනසිකාරය. එහෙමයි සාමි. ඒ හැමතිස්සෙම උතර යෝනිසෝ මනසිකාරයෙන් තමයි බේරෙන්නේ. සිහිය යෝනිසෝ මනසිකාරයට වඩා ඉදිරියට ගිය. ඒ අනිවාර්යෙන් ඉදිරියෙන් තියෙන්නේ. එහෙමයි. දැන් මේ දේශනාවේ අපි ඉස්සෙල්ලා දැන් මේ දේශනාවේ මුලින්ම කතා කළේ අයෝනිසෝ මනස සතිය සම්පජාන්නට හේතුව මේ අසතිය සම්පජාන්නට හේතුව අයෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඒතොර එන සති සම්පජාන්නට හේතුව මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමයි. එයා තමයි ඉස්සරහින් ඉන්නේ. එහෙයි. ඒතොර ඒකට හේතු වෙන අයෝනිසෝ මනසිකාරයට හේතු වෙන්නේ මොකද්ද? අසද්ධාව. එහෙමයි. එන යෝනිසෝ මනසිකාරයට හේතු වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව. එහෙමයි. එතකොට ධම්මවිජේ සම්බොජ්ජංගේ උපදින්නේ සිහිය පුදුනාට පස්සේ නම්. නැ සිහිය උපදිනකන් එයා ආරක්ෂා කරන්නේ ශ්‍රද්ධාවයි යෝනිසෝ මනසිකාරය. එහෙමයි. සීල සම්පත්තිය පිහිටනවා. ඒතර මේ සීල සම්පත්තියට එයා සීල සම්පත්තිය මීරීමේ හැකියාව එන්නේ එහෙමයි. ශ්‍රද්ධාවෙන් තෙතබරිත වෙන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් මනස හසුරවන්න ඕන. එහෙමයි. ඒතර යෝනිසෝ මනසිකාරය අසරිය මම ඉස්සරහට විස්තර කරන හරි ලස්සන කාරණාවක් විස්තර කරනවා මේකේ. ඊට පස්සේ කියනවා ඉතින් එහෙනම් සාමීනි බොජ්ජංගයන් 7ක් මොකටද කියලා ඇහුවා. එහෙමයි. ඉතින් අවබෝධය ඇති කරලා දෙන්නේ ධම්මවිජයෙන් නම් ඉතින් මොකටද බොජ්ජංග 7ක් කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ කියන මහරජාණන් මේ ගැන කුමක්ද හිතෙන්නේ? කඩුව කොපුවේහි දමලයි තියෙන්නේ. ඉතින් අතින් කඩුවගෙන සිඳිය යුතු යමක් ඇද්ද? කඩුව කොපුවේහි තිබෙන කල්ලි ඒ සිඳ හැකිද කියලා ඇහුවා. එහෙමයි. කඩුව කොහෙද තියෙන්නේ? කොපුව ඇතුලේ. එහෙමයි. යමක් සිඳින්න ඕන නම් කොපුවත් එක්කම සිඳින්න බෑ. ඊට පස්සේ කිව්වා රජතුමනි ස්වාමීනි සිඳින්න බෑ කිව්වා කොපුවත් එක තියෙනකොට. එහෙමයි. මහරජාණනි ඒ අයුරින්ම කඩුව වගේ තමයි එතකොට ධම්මවිජය සම්බොජ්ජංගේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කඩුව ධම්මවිජය සම්බොජ්ජංගේ. එහෙයි. ඒ සම්බොජ්ජංගේ ඊට පස්සේ කියන ධම්මවිජය සම්බොජ්ජංගයෙන් තොරව අනිත් බොජ්ජංග හයෙන් පමණක් අවබෝධය ඇති කරන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒකට හේතුව කුමක්ද? එතකොට අනිත් බොජ්ජංග ටික වැඩෙන්න ඕන. එහෙමයි. අනිත් බොජ්ජංග ටික වැඩෙන්න ඕන. එහෙයි. කඩුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ කොපුවේ දාලා තියෙනකොට ගන්න බෑ. එහෙමයි. එතකොට මේ ධම්මවිජය කියන එක තිබුණට දැන් සමහර කට්ටිය ඉන්නවා මේ හොඳ හොඳ ධර්ම මානසිකාර තියෙන කට්ටිය ඉන්නවා. එහෙමයි. නමුත් එයාගේ සිහිය අඩුයි. වීරිය නැහැ. එහෙමයි. ප්‍රීතිය නැහැ. ඒව නැහැ. පස්සද්ධි නැහැ. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර ධම්මවිජයෙන් ලැබෙන ප්‍රතිඵලය අඩුයි. එහෙමයි සා. ඒකට අයෝනිසෝ මනසිකාරයත් එකතු වෙනවා. එහෙයි. තේරුණා නේද? කඩුව කොපිය දාලා තියනවා වගේ. කොපුවේ දාලා දෙනවා වගේ වැඩක් ඒක. එහෙමයි. අනිත් බොජ්ජංග ධර්මات වැඩි අනිත් බොජ්ජංග ධර්ම තියෙනවා. අනුග්‍රහය ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකෙන් අනුග්‍රහය ලැබෙනකොට තමයි පිරිසිදු උපේක්ෂාවක් නිර්මාණය වෙන්නේ. එහෙයි. ඒතර පිරිසිදු උපේක්ෂාවේදී යම් කිසි කෙනෙකුට ධම්මවිජයක් ඇද්ද ඒක කෙලෙස් හිඳින්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. අරක කෙලෙස් හිඳින්න අනුග්‍රහ කරන්නේ නැහැ. එහෙයි. ලොකුයි සමහර දේශනාවල විස්තර කරනවා ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේදී අහනවා මේ හැම සමාධියක්ම තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා දානවා. වර්ණනා කරන්නේ නැහැ කියනවා. එහෙයි ස්වාමීනි. ඒතර මොන වගේ සමාධියද කියලා අහනවා. මේ පළවෙනි ධානයේ ලක්ෂණ සහිතව නීවරණක් තියෙනවා කියන කෙනෙකුට. එහෙමයි. නීවරණත් එක්ක පළවෙනි ධානයේ අංග තියෙනවා කියන හිතක.
ඒ වගේ ධ්‍යාන මම වර්ණනා කරන්නේ නැහැ කියලා. එහෙමයි. ඒ වගේ ධ්‍යාන වර්ණනා කරන්නේ නැහැ කියලා. දැන් ඒක අපි සමහර මහාචත්තාරි සූත්‍රයේ බොහොම පැහැදිලි සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. සාසවා අනිත් එක අනාසවා. එහෙමයි. ඒතර බලන්න දැන් ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය කෙලෙස් දුරු කරවන්නේ නැහැ. එහෙමයි. පිං උපද්දන. ලැජ්ජා බය සකස් කරලා දෙනවා. එහෙමයි. තේරුණා නේද? සුගතියට ගෙනියනවා. එහෙමයි. හැබැයි අර අනාසවා කියන සම්මාදිට්ඨියෙන් කෙලෙස් දුරු කරනවා. එහෙමයි. ආන් ඒ වගේ එකක් තමයි. ඒතර මේ ධම්මවිජය තිබුණාට හරියට සිහිය දියුණු වෙලා නැත්තම්, වීරියෙන් අනුග්‍රහයක් වෙන්නේ නැත්තම්, එතකොට ඒකෙන් කතා බහකින් අවසන් වෙලා යනවා. ඒතර ඒවත් එක්ක තමයි දැන් සමහර කට්ටිය ඉන්නේ. දහම් කතාවත් කරනවා. ඊට බාහිර ලෝකෙ වෙන දෘෂ්ටියක් ආවොත් ඒකත් ඔළුවේ තියාගන්නවා. එහෙමයි. එහෙම නැද්ද කට්ටිය? එතකොට මේ ධර්මයේ කියෝ හිටපු කට්ටිය ඔන්න ලංකාවේ භාගතුන් වහන්සේ ඉපදුනා කියලා මේ සම හාමුදුරුවෝ කියන්න ගත්තා. එහෙමයි. ඇයි ඒ? එතකොට යම් යම් දේවල් මුල් කරගෙන පුංචි කල්පනාවක් තිබ්බ නමුත් සිහිය නැහැ, වීරියක් නැහැ, ධර්මයෙන් උපම් ප්‍රීතියක් නැහැ. ඒ මොකද වෙන්නේ? බාහිර දෘෂ්ටිත් වැළඳ ගන්නවා. එහෙමයි ස්වාමී. එහෙමයි තියෙන්නේ. එතකොට මේක දියුණු වෙලා යන්නේ. ඒක හරි පුදුම දෙයක් ඒක. මහරජාණන් ඔය ආරින්ම ධම්මවිජය සම්බොජ්ජංගෙන් තොරව අනේ බොජ්ජංග හයින් පමණක් අවබෝධය ඇති කරවන්නේ නැහැ කියනවා. එහෙමයි. ධම්මවිජය සම්බොජ්ජංගෙන් තොරව. ඒතර ධම්මවිජය සම්බොජ්ජංගේ තමයි. එතකොට අනිත් බොජ්ජංග තිබුණට වැඩන්නේ අවබෝධය කරා ගෙනියන්නේ ධම්මවිජය සම්බොජ්ජංගේ. එහෙමයි. අර මේ කොපුවයි මේකයි තිබ්බට ඒකෙන් කපන්න පුළුවන්කම දෙන කඩුවෙන් තමයි. එහෙමයි. ඒතර උතන විස්තර කරනවා දැන් ඔය මේ සමහර දේශනාවල උපමා අරගෙන විස්තර කරනවා. දැන් වස්ත්‍රයක් තියෙනවා කියනවා. ඒ වස්ත්‍රයේ අපිරිසිදු නම් ඒතර අපිරිසිදු වස්ත්‍රයට කොච්චර පාට පෙඟෙව්වත් ඒකේ ලස්සන වර්ණයක් එන්නේ නැහැ. එහෙමයි. මොකද්ද? වස්ත්‍රය අපිරිසිදු නිසා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි අපි මේ ධම්මවිජය තිබ්බට ඒක අනිත් බොජ්ජංග ටික වැඩිලා නැත්තම් අර ධම්මවිජය ඉස්මතු වෙන්නේ. එහෙමයි. කෙලෙස් දුරු කිරීම පිණිස, කෙලෙස් හිඳලීම පිණිස ඒ ගෙනියන්නේ ඒක. එහෙමයි. ඒක අනුග්‍රහ නිසා අනිත් බොජ්ජංගට කියනොත් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. බලන්න එතකොට හරි ලස්සනයි. මේ සප්ත බොජ්ජංගවල තව කාරණාවක් තියෙනවා මේ කොහොමද මේ අනුග්‍රහ අබේ සූත්‍රයේම. එහෙමයි ස්වාමී. දැන් අබේ සූත්‍රය අහනවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පූර්ණ කස්සප කියනවා දැනීමටයි දැකීමටයි හේතුවක් නේ. එහෙමයි. ඒ වගේම තමයි නොදැකීමටයි නොදකීමටයි හේතුවක් නැහැ කියනෝනේ. එහෙයි. ස්වාමීනි ඔබ වහන්සේ මොකක්ද අහනවා කියන්නේ? ඒත් භාග්‍යතුන් දේශනා කළා නේ දැනීමට දැකීමට හේතුවක් තියෙනවා. නොදැනීමට නොදැකීමටත් හේතුවක් තියෙනවා කියලා. එහෙමයි. මම ඉස්සෙල්ලා පරියායදී විස්තර කළා නොදැනීම නොදැකීමට හේතුව කුමක්ද? එහෙමයි. මොකද්ද? නීවරණ පහ. නීවරණයි. දැන් ඊළඟට විස්තර කරනවා ස්වාමීනි දැනීමටයි දැකීමටයි හේතුව කුමක්ද? එතන පාවිච්චි කරපු වචන තියෙනවා මේ ඥාන දස්සන කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ඥාන දස්සන. එතන විස්තර කරනවා ප්‍රත්‍ය කුමක්ද හේතුව කුමක්ද? හේතු සහිතවද දැනීමත් දැකීමත් ඇතිවන්නේ කියලා අහනවා. එහෙමයි. ඊට පස්සේ කියන රාජකුමාරී මිහිලා භික්ෂුව අනු බලන්න කාය චිත්ත විවේකී යුතුව. එහෙනම් නිකම් මේ බොජ් සිහිය වඩන්න බෑ. කායිකව ඇතිවෙච්ච හොඳ මේ විවේකයක් තියෙනවා. එහෙමයි. නීවරණ සංසිඳුණු මානසික හොඳ විවේකයක් තියෙනවා. සිහිය කියන ගෙනියන්න නම්. එහෙයි. එතකොට මේ නීවරණයන්ගෙන් හැමතිස්සෙම පීඩා විඳින හිතක් සහිත කෙනෙකුට සිහිය පවත්වනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. එහෙමයි. දැන් අයෝනිසෝ මනසිකාරය බහුල කෙනා සති සම්පජාන්‍ය පවත්වන්න බෑ වගේ එහෙමයි. නීවරණ බහුල හිතක් තියෙන කෙනෙකුට සතිය පවත්වාගෙන ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. එහෙයි. මෙතන කියනවා විවේකයෙන් යුතු ඊළඟ විරාගී සිතින් යුතු. ත්‍රිය කිනාගේ හිත ඇතුලේ තියෙන විරාගී බවක් තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි නිරෝධ නිශ්චිත. ත්‍රිය කිනාගේ හිත ඇතුලේ හැමතිස්සෙම තියෙන අකුසල් දුරු කරන හිතක් තියෙනවා. එහෙමයි. නිවනට නැඹුරුණු හිතින් ඔහු සිහිය වඩා ඉන්නවා කියනවා. ඒ අරමුණේ සිහිය පවත් ඉන්නවා කියනවා. ඒ කියන්නේ සති සම්බොජ්ජංගේ. එහෙමයි. බොජ්ජංග ධර්ම අපි ආයසදයක් විස්තර කරනවා ඉස්සරහට. ඒ වගේම තමයි අන්නේ සති සම්බොජ්ජංගේ වැඩූ සිටින් යම් කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට ඇත්ත ඇතිසැටියෙන් පේන්න පටන් ගන්නවා කියලා. එහෙමයි ස්වාමී. කුසලයේ අකුසලයේ තමන්ගේ වචනේම මේ වචනේ කුසල් මේ වචනේ අකුසල් කියලා තමන්ටම ප්‍රකට වෙනවා කියන සිහියට. හරි ආශ්චර්යයි.
තමන්ගේ ක්‍රියාවටම මේක අකුසල් මේව කුසල් දැන්නේ අපි භාගතුන් වහන්සේගේ ධර්මයෙන් අහගන්න ඕනේ සතුන් මැරීම අකුසලයක් හොරකම අකුසලයක් වැරදි කාමසන අකුසලයක් අහද්දිම කටපාඩම කියන්න පුළුවන්. එහෙමයි. නමුත් තමන් බලන්නකෝ තමන්ගේ සතුන් මරණ ක්‍රියාව තමන්ගේ හිතේ අකුසල් උපද්දනවද කියලා තමන් වැටහිමින් බලන්න. එහෙමයි. එහෙම ඒකනේ අවබෝධයක් බවට පත් වෙන්නේ. සතුන් මරණ ක්‍රියාව තුළ නිරත වීම තුළ තමන්ගේ හිතේ අකුසල් වැඩනවද කුසල් වැඩනවද කියලා තමන් බලන්න දක්ෂ වෙන්නේ සිහියේ. එහෙමයි. සොරකම් කරන ක්‍රියාව තුළ තමන්ගේ හිතේ කුසල්ද වැඩෙන්නේ අකුසල්ද වැඩෙන්නේ කියලා තීරණය කරන්නේ සිහියේ. ඒක අරමුණු වෙන්නේ සිහියට. එහෙමයි ස්වාමීනි. ඊළඟ වැරදි කාම සේවනය නම් වූ ක්‍රියාව තුළ තමන්ගේ හිතේ අකුසල්ද කුසල්ද වැඩෙන්නේ කියලා තේරුම් ගැනීම හැකියාව ලැබෙන්නේ සිහියට. එහෙමයි. බොරු කීම තුළ කුසල්ද අකුසල්ද වැඩෙන්නේ කියලා කේලම තුළ හිස් වචන පරුස වචන තුළ කුසල්ද අකුසල්ද වැඩෙන්නේ කියලා බෙදා වෙන් කිරීමේ හැකියාව ලැබෙන්න පටන් ගන්න සිහියත් එක්ක. එහෙමයි. ඒතර තමන්ටම වැටහීමක් ඇති වෙනවා නම් ඒ දේවල් වලින් අකුසල් වැඩෙනවා කියලා තමන් මේ දේවල් විරාගී සිතින් අතහරින කෙනෙක් වෙනවා. එහෙමයි. එහෙනම් මේ දැන් දුකසේ අතහරින්නේ ඇයි? එහෙම වැටහීමක් නැති නිසා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ තියෙන්නේ. එහෙයි. දැන් ඒක මේ වගේ කතාවක්. අපි හිතමු දැන් දොස්තර කෙනෙක් කියනවා නැත්තම් වෙද මහත්තයෙක් කියනවා අසවල් කෑම කන්න එපා අසවල් කෑම කන්න එපා මේ ඔය ලෙඩේට මේ අප්පති එහෙමයි. මේ වැඩි කරනවා කියලා. මේකේ ආහාර ගත්තොත් එහෙම මේ ලෙඩට පත්‍යම් වෙනවා කියනවා. එහෙමයි. කෙනෙක් මුලින් අපි හිතමු සැලකිලිමත් නැහැ කනවා කියලා. හද්දි මොකද වෙන්නේ? ඒකේ නාම කද්දි වැඩි වෙනවා එයාටම තේරෙනවා නම් අසවල් කෑම කනකොට තමන්ගේ අසලින් වැඩි වෙනවා කියලා තේරෙනවා එයා මොකද කරන්නේ? නවත්තනවා ඒක. නවත්තනවා. දැන් මුලින් නතර කරන්නේ බලහත්කාරී. අකමැත්තෙන්. එහෙමයි. සමහර වෙද මහත්තයර බැන නතර කරන්නේ. හොරෙන් කනවා සමහරලාට. නැද්ද එහෙම? තමන්ටම සමහරලාට සමහර ආහාර අරගෙන ඩයබටික් වැඩි වෙලා කොලෙස්ටරෝල් වැඩිලා කලන්ත දාලා වැඩින ගත්තොත් එහෙම තමන්ටම එහෙමයි. තමන් ඔන්න හොරෙන් මොන හරි පැන් රස දෙයක් කෑවා කියමුකෝ. තමන් කලන්ත දාලා වැටෙනවා. ඒ වගේ 3-4 සැරයක් උඩ මොකද වෙන්නේ? තමන් මට්ටු වෙලා තමන් නතර කරනවා. එහෙමයි. එන මුල්ලේ තිබුණේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් යන ගමනේදී අර වගේ පිට පායිනවා එතකොට. එහෙමයි. සමහර අය ඔය අතර කට්ටිය ඉන්න ශ්‍රද්ධාව බලවත් කට්ටිය දොස්ත වෙද මහත්තයා කියන ශ්‍රද්ධාව බලවත් කියන දේම කරනවා. එහෙමයි. තේරුණා නේද? සමහර කට්ටිය ඉන්න බැට කාලා හැදෙන කට්ටිය ඉන්න. එහෙමයි. තේරුණා නේද? ඒ වගේ තමයි. එතකොට තමන්ගේ කරන කාය ක්‍රියාවෙන් වචන වලින් තමන්ගේ මානසික සිතිවිලි වලින් අකුසල් වැඩෙනවද කුසල් පිරිහෙනවද කියලා අරමුණු වෙන්නේ සිහියට. එහෙමයි ස්වාමීනි. ඒතර තමන්ගේ හිතින් මේක අතහැරෙනවා. තමන්ගේ හිතින්ම අතහැරෙනවා. එතකොට ඒක රාජකුමාරය දැකීමට මේ හේතුක මේ ප්‍රත්‍යයකි මේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව දැනීමත් දැකීමත් ඇති වේ. හේතු සහිතවම නොදැකීමත් නොදැනීමත් ඇති වේ. එහෙමයි. ඊට පස්සේ ඒක ওই විදිහට ලස්සනට විස්තර කරන ওই විදිහට රාජකුමාරේ ධම්මවිජය සම්බොජ්ජංගේ වඩනවා කියනවා. එහෙමයි. වීරිය බොජ්ජංගේ වඩනවා කියනවා. සත්මේ සමාධිය වඩනවා කියනවා. ප්‍රීතිය වඩනවා කියනවා. පස්සද්ධිය සමාධි උපේක්ෂාව කියන මේ බොජ්ජංග හත දියුණු කරනවා කියන ශ්‍රාවකේ. එහෙමයි. දියුණු කරන්න මොකද වෙන්නේ? එයාගේ හිත යන්න ඇත්ත ඇති සැටි ඉපදීම දුකක් කියන අවබෝධය එයාට උපදින්න අන්නේ බොජ්ජංගත් තමයි කියන අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න සාමාන්‍යයෙන් එච්චර උන්නේ මම බලන්න සමහර දවස්වල ගෙදර ප්‍රශ්නත් අඩු නම් බොහෝම සංසිඳීමෙන් හිටපු දවසක් නම් සමහරට දහම් කරුණු අහනකොට හොඳ වැටහීමකින් හිත ප්‍රසන්න වෙලා පැහැදිලා සංසිඳිලා බොහෝම මේ සුවසේ ඉන්න දවස් නැද්ද? එහෙමයි. ඒ කියන්නේ ඉදාට හරි හොඳට සිහි පිහිටව ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒකයි මේ ධර්මයෙන් ශ්‍රද්ධාව උපදින්නේ, සැපයක් උපදින්නේ, පස්සද්ධියක් උපදින්නේ, වැටහීමක් උපදින්නේ ඒකත් එක්ක. එදා එතකොට නීවරණ වල ශක්තිය අඩු වෙලා ගිහිල්ලා බොජ්ජංග වල බලපෑම් වැඩි වෙලා. එහෙමයි. ඒතර රජතුමා ඇහුවට පස්සේ කියනවා ස්වාමීනි මේ දහම් ක්‍රමේ නම් මොකද්ද කියලා. බුදුරජාණන් දේශනා කළ රාජකුමාරයා මේවට කියන්නේ බොජ්ජංග කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒකාන්තයෙන් මේවා බොජ්ජංගමයි ස්වාමීනි. සුගතයන් වහන්සේ මේ බොජ්ජංගමයි. එහෙමයි. ඒ කියන්නේ එච්චර උදාහර ප්‍රසාදයක් ඇති වුණේ කොහොමද නිසාද? සතිය ගැන කියද්දිම එයාට තමන්ගේ ජීවිතය තුළ සතියේ ස්වභාවය තේරුණා. එහෙමයි. ධම්මවිචය ගැන කියද්දිම එයාට එයාගේ ආධ්‍යාත්මයේ තියෙන ධම්මවිචයේ තියෙන ස්වභාවය තේරුණා. එහෙමයි. වීරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධි උපේක්ෂා ගැන ඒ කරුණු හත අරමුණු කරලා දෙනකොටම යාට තේරෙනවා. එහෙනම් එයාගේ කුමද්ද තිබිලා තියෙන්නේ? හොඳ සිහියක් තිබිලා තියෙනවා. එහෙමයි සාම. රාජකුමාරයෙන්නේ.
නිකන් කෙනෙකුට රජ වෙන්න බෑනේ. එහෙමයි. ඒතර අද මේ වගේ එහෙම රජ වෙන කෙනෙක් නෙවෙයි පිනෙන්නේ ලැබෙන්නේ ඒවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ රාජකුමාරට හොඳ සිහියක් තිබිලා තියෙනවා. සිහියක් තිබිච්ච නිසායි බොජ්ජංග හත ගැන කියද්දි නීවරණ ටික ගැන කියද්දි එකපාරට ප්‍රකට වුණේ. එහෙමයි. එහෙනම් මේ අද යුගයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ? නීවරණ බලවත්. තේරුම් ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. බොජ්ජංග දුබලයි. තේරුම් ගන්න බෑ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ. ඒතර බලන්න මෙතනදී දේශනා කළ රාජකුමාර මේ පින්වත් මහණෙනි එහෙනම් මේ විද්‍යාවයි විමුක්තියයි කියන දෙකට අනුග්‍රහ කරන්නේ කොහොමද? සප්තබොජ්ජංග. එහෙමයි. අපි ඒක ඉස්සරහට අපි දේශනාවක් කාය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේම සීල සූත්‍ර මම කතා කළා. ඒ දෙකම එකතු කළා. එහෙමයි. එතකොට මේ අපි බොජ්ජංගායි තව විස්තර වශයෙන් කතා කරනවා ඒක. එතකොට බලන්න මේ සප්තබොජ්ජංග වලින් තමයි කියනවා විද්‍යා විමුක්තියට අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. එන හිත තුළ දැන් හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ හොඳ සිහියක් පවත්වන්න පුළුවන් නම් හොඳ ඇටෙන්ෂන් එකක් හොඳ අවධානයක් බලවත්ව තියාගෙන ඉන්න පුළුවන් නම් සමහරට මේ පැය යනෝ දැනෙන්නේ. එහෙමයි. යනෝ දැනෙන්නේ නැති අය සිහිය බලවත් නිසා. එහෙමයි ස්වාමීනි. සිහිය බලවත්. එතකොට මේ සිහියට එයාට අනුග්‍රහ කරන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අනුග්‍රහ කරනවා. එහෙමයි. කාලයක් තිස්සේ පැවැත්වපු යෝනිසෝ මනසිකාරයත් එයාට අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේව කාලයක් තිස්සේ වඩලා තියෙන කි වටිනාකම මේකයි. කාලයක් තිස්සේ වඩලා තියෙනව නම් එයාට සුවසේ ධර්ම ශ්‍රවණය කර කර ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේ කාලෙදී එතකොට පැය ගණන් පැය 2 3 4 ධර්මයේ කියද්දි හොඳට ඒ විදියටම අහගෙන ඉඳලා ඒ වෙලාවේ මාර්ගඵල ලබන්නේ. ඒතර එයාගේ සිහිය කියන එක පැය 2 3 4 එකම විදිහට පවත්තලා. එහෙමයි. එච්චර සංයමයක් ඉවසීමක් වීරියක්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න කොච්චර මේ ධර්මයේ පිළිබඳ කොච්චර අපි නිර්වෘල් බවක් මේ විදියට උපදව ගන්න ඕනද මේකෙම නැවත නැවත නිරත වෙන්න. එහෙමයි. එතකොට නේ අපි මේ යම් පීඩාවක් ආවත් ධර්ම ශ්‍රවණයෙන් බැහැර නොවි නැවත මේකම අපි ඉස්මතු කරගන්න. එතකොට එහෙමයි. ඒතර මේ ධර්ම දාහනේ දෙන පිරිස නැවත නැවත සතුටු වෙන්න නැවත නැවත ප්‍රීතිමත් හිතක් ඇති කරගන්න මේ දෙව් මිනිස් ලෝකයට තමයි කොහොමද දෙන්නේ කියලා. ඒතර බලන්න මහත්තයා ඒතර මේ ධර්ම දාහනේ දෙන පිරිස එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ කාම අරමුණු ඔස්සේ තමන්ගේ හිත වැగిරි තියෙන ලෝකේ ලෝක සත්‍යයගේ චිත්තසංතාන එක තැනකට අරමුණු කරවන. මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තියට. එහෙමයි. සද්ධර්ම ශ්‍රවණයට. සමහරවිට මේ කී දහහක්ගේ හිත මේ වෙලාවේදී කුසල් අරමුණු වෙන්නේ නැද්ද මේ වෙලාවේදී? එහෙමයි ස්වාමීනි. කී දහහක්ගේ හිතවල මේ වෙලාවේ සිහි අරමුණු වෙලා ඇද්ද? එහෙමයි. ඒතර සිහිය නැමැති උත්තම ආයුධය යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානේ අරමුණු කෙරෙව කියලා කියන්නේ තමන්ට සසරේ එහෙනම් සිහිය අරමුණු කරව ගන්න. එහෙමයි. සිහිය බලවත් කරගන්න, සිහිය උපද්දව ගන්න මේ පින අනුග්‍රහ කරන්නේ නැද්ද? හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒ බලන්න ඒක නිසානේ දැන් පටාචාරාව කියන උත්තමාවිය ඒතර සංසාරයෙන්ම විනයදර භික්ෂුණියක් වෙන්න අග්‍ර පින් කරගෙන ආපු උත්තමාවිය. එහෙමයි. දැන් බලන්නකො වෙච්ච වැඩි ගෙදර ඉන්න 16කට අහුවෙලා බලන්න නොමකට ගියපු හිත. එහෙමයි. නමුත් බලන්න සංසාරේ පුරුදු කරපු හිතේ තියෙන වටිනාකම. තමන් ඊට පස්සේ මේ අර ගෙදර ඉන්න 16ක් එක පැනලා ගිහිල්ලා විවාහ වෙලා දරුවෝ දෙන්නත් මැරිලා, සැමියාත් මැරිලා, තමන්ගේ දෙමව්පියෝ මැරිලා සිහි විකල් වෙලා එනකොට පින්වත් මේ නැගණිය සිහිය උපදවා ගන්න කියන වචනේ විතරයි කිව්වේ. එහෙමයි. එහෙම ශ්‍රාවිකාව හිටිය ශාසනේ. එහෙමයි ස්වාමීනි. සිහිය පුදුනා කියනෝනේ. සිහිය පුදුනා. එහෙමයි. ඒතර සිහිය කියන වචනේ ඉදිරියේදී මෙල්ල වෙන හිතක් තිබුණා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ හිතවලට කොච්චර සංසාරේ කල්ප ගාන සිහිය අරමුණු කරවල ඇද්ද? එහෙමයි ස්වාමීනි. ඒ පුංචි වචනේ. එහෙමයි. පුංචි වචනේ. ඒතර බලන්න මේ වගේ පුංචි වචනකින් තථාගතයන් වහන්සේ නමක්ම සම්බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ වචනයකින් ආමන්ත්‍රණය කළ සිහිය පිහිටවල මෙල්ල කරවන්න කොච්චර භාග්‍යයක් තියෙනවද? එහෙමයි. ඒතර එහෙනම් ඒ වගේ උත්තම ආයුධයක් නේද දැන් මේ ධර්ම දාන දෙන පිරිස මේ කරන්නේ? එහෙමයි. දෙව් මිනිස්සු ලෝකයාට මේ කාල පැයක් වගේ කාලයක් තුල එහෙනම් මේ ධර්ම ශ්‍රවණයකට හිත මෙල්ල කරනවා. එහෙම නේද? ධර්ම ශ්‍රවණයකට හිත ඒක රාශී කරනවා.
කල්යාණ මිත්‍ර සම්පත්තියකට හිත ඒකරාශී කරනවා. සිහිය උපදවා ගන්න මේ හිත මෙල්ල කරන මොහොතක් නේ. එහෙමයි. එහෙනම් සසර යෝග විපාකෙම ගත්ත. එහෙනම් තමන්ගේ ජීවිතේ සංසාරේ යනකොට තමන්ගේ සිහිය තමන් අනිත් අයට සිහිය දිනු කරගන්න. කල්යාණ මිත්‍ර සම්පත්තියට හිත පිහිටවන්න. එහෙමයි. සිත යොමු කරවන්න යම් අනුග්‍රහයක් කරාද. එහෙනම් තමන්ගේ ජීවිතෙත් කල්යාණ මිත්‍ර සම්පත්තියට යොමු කරවන්න අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි. එහෙනම් කුසල අරමුණකට ධර්ම ශ්‍රවණයකට හිත පිහිටවන්න අනුග්‍රහයක් කළා නම් සසර යනකොට මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණයට කුසල අරමුණකට තමන්ගේ හිත පිහිටවන්න අරමුණු සකස් කළ දෙන්න. එහෙමයි. මේව දුර්ලභ පින්කම් නේද? එහෙමයි ස්වාමීනි. බලන්න මේ දැන් ධර්ම ශ්‍රවණේ මේ ධර්ම කතාවත් එක්ක අපිට කොච්චර දේවල් ඉස්මතු වෙලා එනවද? එහෙමයි. ඒ නිසා මේ පින්වත් පිරිස නැවත නැවත හිත හිතා සතුටු වෙන්න සසර පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය සිත නැඹුරු වෙන උදාාර පිනක් මේ. එහෙමයි. ධර්ම ශ්‍රවණයට හිත නැඹුරු කරන පිනක් මේ නැවත නැවත. කුසල අරමුණු තමන්ගේ හිතේ අරමුණු කරවන වටහලා දෙන ප්‍රඥා ලෝකේ උපද්දලා දෙන අරමුණක් මේ තමන් ඇති කරගන්නේ. එහෙමයි. තමන්ටම මේ පුණ්‍ය සම්පත්තිය විපාක විඳින්න සිද්ධ වෙන්නේ. එහෙසයි. ඒ පිනම තමන්ගේ ජීවිතේ නැවත කරගත්තොත් එහෙම තමන් නිරන්තරයෙන් ඒ පින විසින් තමන් ආරක්ෂා කරනවා. එහෙමයි. තමන් නිරන්තරයෙන් ආරක්ෂා කරනවා. ඒතර වැටෙන හැම මොහොතකම තමන් රකින්නේ කොමකින්ද? ওই පිනෙන් තමන් රකින්නවා. ආයෙ රකින්නවා. ඒතර හරි ආශ්චර්ය දැන් බලන්න නන්ද කුමාරයා බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමී. මේ නන්ද කුමාරයා පැවිදි වුණා. පැවිදිලා පොඩි කලයි ඉන්න බෑ. මතක් වෙන්නේ කවුද? ජනපද කල්යාණි. එහෙමයි. එහෙම ඉදිද්දි බලන්න බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයිනේ. නන්ද කුමාරය අතින් අල්ලගෙන දෙවියන් අතරට එක් කරගෙන යනවනේ. එහෙමයි. දෙවියන් අතරට එක් කරගෙන ගිහිල්ලා අර දිව්‍ය අප්සරාව පෙන්නලා ඊට පස්සේ අර ජනපද කල්යාණිගේ හිත අයින් කරවලා එහෙමයි. ඊට පස්සේ ධර්ම මාර්ගේ වඩවන්න හිත පිහිටවලා දැන් මෙච්චර මේ උපකාර කොටක් කොහොමද සැලසෙන්නේ? තමන් බුද්ධ ශාසනය ප්‍රතික්ෂේප කළා දැන් මේ යන්නයි සූදානම් හිටියේ. එහෙමයි. මේ නැවත රකින්නේ කොමක් විසින්ද? සසරි කරපු දෙයක්. එහෙමයි ස්වාමීනි. සසරි අසත්පුරුෂයෙක් වෙලා නැහැ. කල්ප ගානකින්. තේරුණා නේද? සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණයට අනික් කට්ටිය හිත නැඹුරු කිරීම ප්‍රතිපදාවට අනික් කට්ටිය හිත නැඹුරු කිරීම එහෙමයි. කරපු නිසා මේ තථාගතයන් වහන්සේ නමක් වෙහිසෙනවා කියලා කියන්නේ මෙච්චර එක ශ්‍රාවකයෙක් වෙනුයි. එහෙමයි ස්වාමීනි. අර මිනි මරපු අඟුලිමාල බේර ගන්න බලන්නකෝ මේ තථාගතයන් වහන්සේ නමක් යන හැටි. එහෙමයි. මේ සසරි පුණ්‍ය සම්පatti. එහෙමයි. හරි පුදුම අසිරිමත් දෙයක් ඒක. ඒ නිසා මේ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සිහිය පිහිටවන්න කරන අනුග්‍රහය. එහෙමයි. තේරුණා නේද? කුසල අරමුණු තුළ හිත ඒකරාශී කරවන්න මේ කරන අනුග්‍රහය සසර පුරාවට එනවා. එහෙමයි. සසර පුරාවට එනවා. දැන් මේ වෙලාවේ භුක්ති විඳින්නෙත් ඒ වගේ දෙයක්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඉතින් ඒ නිසා දැන් බලන්න මේ කාරණේ හරි ලස්සනට මේ ප්‍රකට වෙනවා. එහෙනම් මේ බොජ්ජංග 7 දියුණු වෙන්න කුමක්ද වෙන්නේ? ඉපදීම දුකක් කියන කාරණේ පිළිබඳ තියෙන වැටහීමේ ශක්තිය වැඩි කළ දෙනවා. එහෙමයි. එතකොට සිහිය බලවත් කියලා කියන්නේ නීවරණ දුබල වෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒක කාම අරමුණ වලට හිත අදිනක අඩු වෙනවා. එහෙමයි. කාම අරමුණ වලට හිත ඇදිලා අඩු වුණාට පස්සේ එයාගේ තියෙන හිත ඇතුළේ විවේකයක් තියෙනවා. තරහට හිත අදින ගතිය අඩු වෙනවා. එහෙමයි. ශ්‍රද්ධාවෙන්ම නීවරණ දුරු කරන්න පුළුවන් කෙනෙකුට. ප්‍රඥාවෙන්ම නීවරණ දුරු කරන්න පුළුවන්. සිහියෙන්ම නීවරණ දුරු කරන්න පුළුවන්. එහෙමයි. වීරියෙන් කෙනෙකුට නීවරණ දුරු කරන්න පුළුවන්. ඊළඟට කෙනෙකුට සමාධියෙන් නීවරණ දුරු කරන්න පුළුවන්. ඔය කියන අංග පහින්ම පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න නීවරණ දුරු කරන්න සිහිය තමයි බලවත් වෙන්නේ යාගේ. සිහිය බලවත් වෙන්න ධම්මවිචේ බලවත් වෙනවා. එහෙමයි. අද දැන් අර කිව්ව බොජ්ජංග 7ම අනුග්‍රහ කරන ධම්මවිචේට. එහෙමයි ස්වාමීනි. ධම්මවිචයෙන් තමයි කුමද්ද උපද්දලා දෙන්නේ. ඉපදීම දුකක් කියන අවබෝධය. එහෙමයි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දැන් ඉස්සරහට අපි දර්ශනය ඇසුරින් මේ ධම්මවිචේ වඩන පුදුම ලස්සන විග්‍රහයක් තියෙනවා. එහෙමයි. හරිම ලස්සනයි ඒක. එහෙයි ස්වාමීනි. ඒක මම ඉස්සරහට විස්තර කරන්න. ඊළඟ මෙතන විස්තර කරනවා සත්තම් පහම් භික්කවේ බොජ්ජංගේ සාහාරේ වදාමිනු අනාහාරේ. දැන් කෙනෙකුට මේ බොජ්ජංග ගැන ඇහුවට පස්සේ බොජ්ජංග තුලම හිත පිහිටෝ බොජ්ජංග වඩන්න පුළුවන්. එහෙමයි. බොජ්ජංග තුලම හිත පිහිටවමින් බොජ්ජංග වඩන්න පුළුවන්. හැබැයි සිහිය තියෙන කෙනෙකුට.
ඒතරේ සිහිය අඩු කෙනා ඊළඟට බලන්න ඕන බොජ්ජංග වලට ආහාරය මොකද්ද? ඊට පස්සේ විස්තර කරනවා සත්තං බොජ්ජංගානං චත්තාරෝ සතිපට්ඨානාතිස්ස වචනීය. එහෙමයි ස්වාමීනි. ඒතර කායානුපස්සනාවෙන් තමයි බෝධිඅංග ටික වැඩෙන්නේ. වේදනානුපස්සනාවෙන් තමයි බෝධිඅංග වැඩෙන්නේ. චිත්තානුපස්සනාවෙන් සහ ධම්මානුපස්සනාවෙන් මම ඒක ඉස්සරහට සතර සතිපට්ඨානේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා අපහු. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සතර සතිපට්ඨානෙන් තමයි මහත්තයා තනිකර මේ සතියට අනුග්‍රහයක් කරන්නේ. ඒකායන මගක් කියනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. පින්වත් මහන්නේ සත්‍යය පිරිසිදු කරලා දාන එකම මගයි කියනවා. එහෙමයි. ඒතර මේ සතර සතිපට්ඨානට සතර බ්‍රහ්ම විහරණත් අයිති, අනුස්සතිත් අයිති, ඔක්කොම අයිති. එහෙමයි. ඔක්කොම අයිති. සියල්ලම අයිති. ඒතර මේ කායානුපස්සනාව. එතකොට එතන කායානුපස්සනාව කියලා කියන්නේ කය අනුව තමන්ගේ සිහිය පවත්වන්න පුරුදු කරලා සිහිය බලවත් කරගන්න එක. එහෙමයි. කය අනුව. ඒතර කය අනුවත් සිහිය පවත්වන පිහිටුවන ප ဋ ාණ කියන්නේ පිහිටුවන කියලා එකක් තියෙනවා, වඩනවා කියලා අදහසක් තියෙනවා. දෙකෙන් ගත්තත් එතකොට සිහිය පිහිටුවන්න කය පාවිච්චි කරනවා. එහෙමයි. සිහිය වඩන්න කය පාවිච්චි කරනවා. ඒතර මේ කය පාවිච්චි කරන විදියත් ක්‍රම 14ක් තියෙනවා කායानुපස්සනාව. එහෙමයි. එතකොට එහෙනම් අපිට තේරෙනවා කය අනුව තමන්ගේ සිත හසුරවමින් සිහිය වඩනවා, සිහිය පිහිටවනවා. චිත්තානුපස්සනාව කියලා කියන්නේ අපි දැන් හිතල අපි හිත ගත්තොත් එහෙම විවිධ සිත් තියෙනවා. සරාගී සිත තියෙනවා. ඒක සිතක් විදිහට දකින්න කියනවා. ඒක හිත ඇතුළේ අපේ මනස තුළ තියෙන එක ස්වභාවයක්. සරාගී බව ඇති වුණොත් එහෙම ඒක සරාගී සිතක් කියලා දකින්න කියනවා. ඒක සිතක්. ඊතර විතරාගී බව ඇති වුණොත් මේක විතරාගී හිතක් කියලා දකින්න කියනවා. ඒ වගේ අර අපේ ආධ්‍යාත්මී විවිධ තියෙන ස්වභාවයන්ගෙන් යුතු සිත හඳුනගන්නේ කෙනා දක්ෂ වෙන්න මහන්සි ගන්නවා, සිහිය පිහිටවනවා ඒකට. ඒක ඒ කියන්නේ එයාගේ හිත දිහා එයා බලාගෙන ඉන්නවා. එහෙමයි සර්. දැන් සරාගී හිතක්. දැන් පවතිනවා, දැන් නැති වෙලා යනවා. එහෙමයි. දැන් විතරාගී හිතක්. දැන් මේක පවතිනවා, දැන් නැති වෙලා යනවා. දැන් දේශي හටගත්තා, දැන් දේශي පවතිනවා, දැන් දේශي නැති වෙලා යනවා. සිතක්. එහෙමයි. ඒ හැම එකම සිත්. ඒතර ඒ වගේ විවිධ සිත් හට ගන්නවා මේ ආධ්‍යාත්මය තුළ. ඒතර ඒ සිත් ගැන අවධානයෙන් ඉන්නවා ඒක. එහෙමයි. සිත් ගැන අවධානයෙන් ඉන්නවා. ඒතර ඒකත් මේ යම් ප්‍රමාණි දැන් මේ කායානුපස්සනාවෙන් එයාගේ යම් සිහියක් වැඩෙන්න ඕන. එහෙමයි සර්. දැන් මේ චිත්තානුපස්සනා වගේ දේවල් වලින් ඇත්තටම සිහියත් යම් ප්‍රමාණයකට වැඩෙනවා. මෙතනින් බලවත් වැඩෙන්නේ ධම්මවිජය තමයි. එහෙමයි ස්වාමීනි. ධම්මවිජය වැඩෙන්නේ. ඊළඟට වේදනානුපස්සන විඳීම් වල යථාර්ථය. දැන් අපේ හිත ඇතුලේ සැප දුක උපේක්ෂා කියලා විඳීම් තුනක් තියෙනවා. සමහරලාට සතුට හට ගන්නවා, සමහරලාට දුක හට ගන්නවා, සමහරලාට උපේක්ෂාව හට ගන්නවා. ඒතර මේ හට ගන්න තුන එයා හැමතිස්සෙම ඒ ස්වභාවයන් තේරුම් ගන්න මහන්සි ගන්නවා. එහෙම තේරුම් ගනිමින් සිහියක් වඩනවා. ඒතර ඒ සිහිය තමයි සත්‍ය පිරිසිදු කරන්නේ. එහෙනම් කය යථාර්ථය දකිමින් වඩන සිහියක් තියෙනවා නම් සත්‍ය පිරිසිදු කරනවා. සිතේ ස්වභාවයේ යථාර්ථය දකිමින් ඇති වෙන සිහියක් තියෙනවා නම් ඒ සත්‍ය පිරිසිදු කරනවා. ඊළඟට විදීම් වල යථාර්ථය දකිමින් සිහිය ගොඩනගනවා නම් ඒ සත්‍ය පිරිසිදු කරනවා. ඊළඟට තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ මනස තුල උපදින ධර්මයන් තියෙනවා. පංච නීවරණ. එහෙමයි. පංච උපාදානස්කන්ධේ ආයතන බොජ්ජංග චතුරාර්ය සත්‍යක මනසත් එක්ක ප්‍රතිපදයි. එහෙමයි. එතකොට මේ ධර්මයන් ඒ ධර්මතා ටික අරගෙන මේ ධර්මයට අනුව බල ජීවිතය හට ගන්න බව පවතින බව නැති වෙන බව ඒ දිහා බල සිහියක් වඩනවා. එහෙමයි. ඒතර මොන ඔය විදිහේ සිහියවල් පුරුදු කරනකොට තමයි බොජ්ජංග හත වැඩෙන්නේ ඇත්තට. එහෙමයි ස්වාමීනි. එතකොට සතියත් වැඩෙනවා, ධම්මවිචයත් වැඩෙනවා. එහෙමයි. වීරියත් වැඩෙනවා. ප්‍රීතියත් වැඩෙනවා. පස්සද්ධියත් වැඩෙනවා. සමාධියත් වැඩෙනවා. උපේක්ෂාවත් වැඩෙනවා. එහෙමයි. ස්වාමීනි සිහිය එතකොට සතිපට්ඨානයේ ඇසුරේ පුහුණු කරන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන, වඩන්න ඕන එකක්ද? අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. සිහිය කියන එක යා ටික ටික තමන්ගේ ජීවිතේ උපදවන්න ඕන එකයි. එතකොට මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ සිහිය දියුණු කරන්න හේතු වෙන දෙයක්. එහෙමයි.
ධර්මයේ හොඳ අවධානයෙන් කියවනවනම් එතකොට සිහිය දියුණු වෙනවා සිහිත වෙනවා කියන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ දැන් බොජ්ජංග එකපාරට වඩන්න තරම් මානසිකත්වය සකස් නැති වෙච්ච කෙනා ඊළඟට හිත පිහිටුනවා එහෙනම් මම සතර හතිපට්ඨානෙම වඩන්න මට පුළුවන්ද කියලා. එහෙමයි. ඒතර අපි සතර හතිපට්ඨාන විස්තර වශයෙන් අපි කතා කරද්දී අපි පරයයන් බලමු අපි. එහෙමයි. ඒතකොට දැනට සරල විදියට මතක තියාගන්න. එතකොට මේ කායානුපස්සනාවට තිබු සමාන දේශනාවලත් අහලා ඇති. එතකොට අපි සතිපට්ඨාන සංයුත්තයක් කියලා වෙනම කොටසක් තියෙනවා. එහෙමයි. එතකොට මේ සතිපට්ඨාන සංයුත්තෙම අරගෙන සම්පූර්ණ දේශනා අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට. එහෙමයි. එතකොට මේ කායානුපස්සනාව ඔස්සේ අපි දැන් සිහිය පිහිටවන ක්‍රම කීපයක් කිව්වොත් එහෙම දැන් එතන තියෙනවා මේ ආනාපාන සතිය තමයි පළවෙනි එක. එතකොට තමන්ගේ ආස්වාසෙයි ප්‍රස්වාසෙයි මුල් කරගෙන සිහිය වඩන. එහෙමයි. එතකොට දැන්ටත් ආස්වාස ප්‍රස්වාසෙ මේ වෙලාවෙත් තියෙනවා. නමුත් අපි දන්නේම නැහැ ස්වාමීනි. නමුත් නැත්තේ මොකද්ද ඒකට? මේ සිහිය විතරයි නැත්තේ. එහෙයි. ඒතර සිහිය කියන කාරණේක දැන් මේ වෙලාවේ ඒකට අවධානයක් නැහැ. ඒතර අපි ඒකට ටික ටික අවධානය පවත්වන්න ටික ටික සිදුවෙන එකට බලෙන් කරන එක නෙමෙයි මේක. එහෙමයි. සිදුවෙන ආස්වාසයට ප්‍රස්වාසයට මේ වෙලාවේ කරන්න තියෙන අවධානය පවත්වන එක විතරයි. දැන් හිතන්නකෝ දැන් මේ වෙලාවේ ඔබේ අතපය තියෙනවා. නැත්තේ කොහොමද ඒකට? අවධානයක් නැහැ. එහෙමයි. සමහරවිට අපි දැන් මේ බණ අහගෙන ඉන්නකොට තමන්ගේ අත කොච්චර හරියට මෙහාට හෙල්ලිලා ඇද්ද? කකුල් කොච්චර එහාට මෙහාට ඉරියව් මාරු වෙලා ඇද්ද? නැත්තේ කොහොමද? සිහියන්නේ. එහෙයි. අන්න දැන් කරන්නේ කොහොමද? අන්නේ අවධානය නැති දේවල් වලට අවධානය පවත්ත යා සිහියක් වඩනවා. ඒ තුලින් ලැබෙන සිහිය සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක පරිදේ දුක් දුම්නස් පව නැති කරන්න හේතු වෙනවා කියන සිහිය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ශෝක පරිදේ දුක් දුම්නස් හට ගන්න හේතුව අපිට දැන් හොඳට මනාව පැහැදිලි. එතකොට මොකක් නිසාද ඒව හටගන්නේ කියලා. එහෙමයි. දුක්ඛ දෝමනස්සානං අත්තංග බාය. සියලු දුක් දුම්නස් වල මේ ඉක්මවා යනවා කියන. ඥායස් අධිකමයි. අන්න ඥාණි ඇති කළ දෙනවා. එහෙමයි. නිබ්බාන සත්‍ය කිරියාය. නිවන සාක්ෂාත් කළ දෙනවා කියන. එහෙමයි. එතකොට බලන්න එහෙනම් මේ ඔක්කොටම අනුග්‍රහ කරන්නේ කොහොමද? සිහිය. එහෙනම් මේ මාර්ගයේ ප්‍රධානම දෙයක් තමයි කොහොමද? සිහිය කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. ඒතර සිහිය වැඩෙන්න තමයි සම්පූර්ණ මේ මාර්ගයේ විද්‍යා විමුක්තිය කරා ගෙනියන්නේ. ඒතර දැන් සතර සතිපට්ඨාන ගැන කිව්ව ගමන් හිත පිහින්න ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් ඒකට මේ කුරුදිවයිනේ කට්ටිය තමයි කියනවා මේක දක්ෂම කට්ටිය. ඒ නිසානේ සතර සතිපට්ඨාන කුරුදිවයිනේ දේශනා කරන්නේ. එහෙමයි. තවුතිසා දෙවියන්ටත් අභිව ඒ කට්ටිය ඉන්නවා කියනවා. හරි පුදුමයි ඒක. මේ සිහිය දියුණු කිරීමට බලවත් කුසලතාවයක් තියෙනවා කියනවා. භ්‍රමචාරී බව දියුණු කරගන්න බලවත් කුසලතාවයක් තියෙනවා කියනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ නිසා තමයි හතර සතිපට්ඨාන කුරුදිවයිනේ දේශනා කරන්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එතකොට චත්තාරෝ සතිපට්ඨාන තිස්ස වචනීය. ඒ නිසා මේ සතර සතිපට්ඨානේ අඩු ගානේ දවසකට එක පරියායක් සජ්ජායනා කරන්න ඕන එක. එහෙමයි. සතර සතිපට්ඨාන පොත අරගෙන අපි හිතමු අද කායानुපස්සන ආනාපාන සති කොටස. මම කාලයක් නිතර සජ්ජායනා කරනකොට උදේ එකක් හවස එකක්. එහෙම කාලයක් සජ්ජායනා කරනකොට මේක මානසිකාර්ය වීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒතර මේ ඒකායන නිවන් මඟ වෙන සතර සතිපට්ඨානේ අපි අතහැරියොත් එහෙම අපිට ඒක අලාභයක්. ඒතර දෙවියන් අතර ගිහිලා සිහි වෙන දෙයක් නැහැ නේ අපිට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එතකොට ඒ නිසා හැමතිස්සෙම මේක අරමුණු වෙන්නේ තමන් සජ්ජායනා කරලා ඒක කියවන ප්‍රමාණයට තමයි. එහෙමයි. ඊළඟට විස්තර කරනවා සතර සතිපට්ඨානෙත් පින්වත් මහණනි ආහාර සහිතයි කියන. එහෙයි ස්වාමීනි. බලන්න ඒකටත් ආහාරයක් තියෙනවා. වැටෙන දෙයක් නැහැ ශ්‍රාවකයෙකුට. එහෙයි. මේක හරිය ලස්සනට මහත්තයා මේ මාර්ගය ගැන ශ්‍රාවකයෙකුගේ හිත පහදින හරිය ලස්සන දේශනාවක් තියෙන පහාරාද සූත්‍රය. එහෙමයි ස්වාමීනි. ඒකේ පහාරාද කියන අසුරය කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අසුරයෝ මේ මහමෝහයට ආස කරන්න හේතුවත් 8ක් තියෙනවා. එහෙමයි. ඒකේ මම කීපයක් විස්තර කරන්නම් ඒ දේශනාව මම දවසක විස්තර කරන්න හරිය ලස්සනයි. මේ කියනවා මේ ස්වාමීනි මේ මොහොත ක්‍රමක්‍රමයෙන් කියන ගැඹුරට යන්නේ. එහෙමයි. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන නිසා එකපාරට ප්‍රපාත නැති නිසා මේ මොහොතට හරිය ආසය කියන අසුරය. එහෙමයි. ඊට බුදුරජාණන් දේශනා කරන ඒ කාරණේ අහලා භාගතුන් දේශනා කරන පහරාද මේ ශාසනයේ භික්ෂුවත් භික්ෂුණියත් උපාසකයත් උපාසිකාවත්
මේ බුද්ධ ශාසනයේ නැමැති මොහොතට ආස කරන්න හේතුවක් තියෙනවා කියනවා. එහෙමයි. ඒ පළවෙනි එක තමයි කියනවා මේ ශාසන එකපාරට ගැඹුරට යන්නේ නැහැ කියලා. එහෙමයි. දැන් මේ වහපු ගමන් විද්‍යා විමුක්තිය යෝග ගමන් ඔළුව පුරවල් කරගන්න ඕනේ නැහැ. එහෙමයි. තමන්ට සංවේදී වෙන්නේ නැත්නම් ඊළඟ පරියායට යන්න ඕනේ. එහෙමයි. මොකද ඊළඟ පරියාය සප්තපොඥංග. එහෙමයි. ඒක සංවේදී වෙන්නේ නැත්නම් කලබල වෙන්න ඕනේ නැහැ. ඊළඟ පරියායට යන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි කියනවා මේ ශාසනයේ මේ ශ්‍රාවකයෝ මේ එකපාරට ගැඹුරට යන්නේ නැති නිසා එක ප්‍රපාත නැති නිසා මේ ශාසනය එහෙමයි ස්වාමී. හෙළවල් නැති නිසා අනුක්‍රමයෙන් ගැඹුරට යන නිසා මේ ශාසනය ඇලී වාසය කරනවා කියනවා. එහෙමයි ස්වාමී. ඒතර මේ බලන්න එතකොට මේ කට්ටිය ඇලී වාසය කරන්නේ නැත්te හරිය මේ පිටපණින්නේ. හැමතිස්සෙම මූඩිය පිටපන්න ගන්න ඕනේ. එහෙමයි. ත්‍රෙඩ් එක පන්න ගන්නවා. එහෙයි. තේරුණා නේද? ඇයි කලබලේ? එහෙයි. එහෙම බුද්ධ වචනයක් තියෙනවා කියලා මේ සම්බුද්ධත්වය ගැන පැහැදීමක් නැහැ. එහෙමයි ස්වාමී. සමහරට ওই සූත්‍රය අහලා ඇති පැහැදීමක් නැහැ. එහෙයි. දැනුම තියෙනවා. කිව්ව ගමන් ආපහාරාත් සූත්‍රය කියලා ඔළුවටත් එනවා. එහෙමයි. පහදින්නේ නැහැ. එහෙයි. අර කාරණේ ඔළුවට ගන්න ඕන. මොකද්ද මේ? එහෙයි. මේ ශාසනයේ එකපාරට ගැඹුරට යන්නේ නැත. එහෙමයි. ඒ කරුණ දකිමින් ඒක ආශ්චර්ය දෙයක්, ඒක අద్భుත දෙයක් එහෙමත් පාවිච්චි කරනවා. එහෙමයි. මේක ආශ්චර්යයි පින්වත් පහරාද, මේක අద్భుතයි පින්වත් මහරජ. ඒ නිසා මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ සම්බුද්ධ ශාසනය ගැන හිත පහදවගෙන ඉන්නවා කියනවා. එහෙමයි. ඇලී වාසය කරනවා කියනවා. එහෙමයි. එකපාරට ගැඹුරට යන්නේ නැති නිසා. ආන්න ඒකයි. කොහොමද එතකොට මේක පටන් ගන්න එක තමයි ඊළඟට මෙයා කියන ස්වාමීනි මේ සාගමේ මේ සාගරේ පටන් ගන්න වෙරළින් මේ සම්පූර්ණ මුහුද සීමා වෙලා තියෙනවා කියන වෙරළින්. එහෙමයි. වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියන මේක. ඒ වගේ තමයි කියන. ඒක භාගතුන් දේශනා කරනවා. ඒ වගේම පහරාද බුද්ධ ශාසනෙත් වෙරළක් තියෙනවා කියනවා. එහෙමයි. ඒ තමයි කියන සීලය. එහෙමයි. කොච්චර ලස්සනද නේ? එහෙයි. ඒතර සීලය නැමැති වෙරළේ ඒක තැනක තියෙනවා මේ සීලය වෙරළ නම් සිත මහ මුහුදයි කියනවා. එහෙමයි. තේරෙනව නේද? එහෙයි ස්වාමී. ඒතර මහ මුහුදයි වෙරළයි කියලා දෙකක් නේ. එහෙයි. ඒ වගේ තමයි කියනවා කවදාවත් මේ මහ මුහුද ඉක්මවා යන්නේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ නේ මහ මුහුද. හදිසි අවස්ථාවල ඉක්මවා යන්නේ ඔය. එහෙමයි ස්වාමී. එතකොට ඒ වගේ තමයි කියන මේ බුද්ධ ශාසනෙත් සිත ඉක්මවා යන්නේ නැහැ කියන වෙරළෙන් කුමක්ද? සීලයෙන් වට වෙලා කියන තියෙන්නේ. එහෙමයි. එතකොට මේ ශ්‍රාවකයා ආරි ශ්‍රාවකයා කොතරම් හිතේ වැරදි අදහස් ආවත් එයා සීලය රැකගෙන ඉන්නේ. හැමතිස්සෙම විවිධ කාමසිතවිලි කාම විතරක එනවා, ව්‍යාපාද විතරක එනවා, හිංසා විතරක එනවා. හැබැයි අර මහ මුහුද වෙරළ ඉක්මවා යන්නේ නැත්තේ යම්සේද? එහෙමයි ස්වාමීනි. ආර්ය ශ්‍රාවකයා එයාගේ සීලය නැමැති වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනවා. එහෙමයි. එන සීලය නැමැති වෙරළේ හැමතිස්සෙම පිළිහිටලා පංචශීල ටික රැකගෙන ආජීවශ්‍රම සීල රැකගෙන උපෝසතයට දිවි පුදාගෙන එහෙමයි. එයා සීලය නැමැති වෙරළේ ඉඳගෙන ඩිංග ඩිංග මහ මුහුදට යන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඩිංග ඩිංග සිත එයාගේ අවබෝධ කරන කෙනෙක්. දැන් ඒක ඒ පිළිවෙල තමයි මේ තියෙන්නේ. කොච්චර ලස්සනයිද? එහෙයි. හරි අසරිවත් නේද? ස්වාමීනි බුද්ධ වචනේ යලි යලි දැන් පහාරාද සූත්‍රයේ දේශනා කළ බුද්ධ වචනේ මෙතනින් අපිට ඔප් වෙන අවස්ථාවක් නේ ස්වාමීනි. හරිම ලස්සනයි නේද? එහෙමයි. පුදුම පරම පිවිතුරුයි නේද? එහෙමයි. මේ කියනවා දැන් බලන්න සත්පුජ්ජංග බැරි කියනවා නේද? සතර හතිපට්ඨාන. එහෙමයි. දැන් එහෙම පරියාය දේශනා කරන්න හේතුවක් නිසානේ. මේ ශ්‍රාවකයෙකුගේ හිතෙත් ස්වාමීනි හරි ප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. මෙතන නම් මේ ගැඹුරුයි වගේ මම ඊළඟ තැනින් අල්ල ගන්නවා කියලා. ඒතර මෝඩ කෙනා තමයි මොකද කරන්නේ? පාරුවකුත් අරගෙන මහමුදු මැද්දකින් පැදෙන්න පයින්නවා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි බණහපු කට්ටිය එකපාරට හුදකලා වෙන්න හදනවා. එහෙමයි. වීන පිහිනක නතර කර ගන්නවා. ළමයිත් එක්ක මරා ගන්නවා. දරුවෝ දෙමව්පියොත් එක්ක මරා ගන්නවා. ප්‍රශ්න ගොඩයි. එහෙමයි ස්වාමී. එයි මහමුදු මැද්දට පැනලා. ගිලිලා මැරිලා යනවා ඉතින්. ඒක තමයි වෙන්නේ. එතකොට යාගේ මේ දැන් ඉස්සරහට බොජ්ජංග විස්තර කරද්දි මේ මට ලස්සන කරුණු ටිකක් මම හොයාගත්තා. හරිම ලස්සනයි ඒක. ඒ මේ ලස්සනට අනුපිළිවෙලට යන විදිය. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් ඊට අමතරව මම දේශනා ගොඩක් හොයාගත්තා ඒකේ. එහෙමයි. ඒක දැන් මෙතනක් තියෙනවා. ඊට පස්සේ කියනවා සතර හතිපට්ඨානෙ වඩන්න බැරි කියනවා සතර හතිපට්ඨානට හේතුව හොයනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ බොජ්ජංග තුල හිත පිහිටන්න මහන්සි ගනිද්දි හිත පිහිටන්නේ නැත්තම් එයා ඊළඟ පියවරට යන්න ඕනේ න බොජ්ජංග වලට ආහාර ලබා දෙන්න ඕනේ. එහෙමයි. එකක් තමයි බොජ්ජංග නැති කරන මේ දේවල් තියෙනවා ඒව නැති කරන්නේ නීවරණ. එහෙමයි. ඒව නැති කර කර බලන්න ඕනේ. ඊළඟ බොජ්ජංග වලට හේතු වෙන සාධක තියෙනවා නම් ඒ සාධනීය දේවල් පුරුදු කරන්න ඕනේ. එහෙමයි.
ඊළඟට ඒ හේතුව තමයි සතර සතිපට්ඨානේ. ඊළඟට බලන්න සතර සතිපට්ඨාන හිත පිටවන්න මහන්සි ගන්නවා. එහෙමයි. සතර සතිපට්ඨානය කරගන්න බැරි නම් එයා කරගන්න බැරි කෙනෙක් කියලා දැනගන්න ඕන. හැබැයි ඒතර 100% අතාරින්නේ නැහැ එයා. එයා වඩන දැන් ආනාපාන සතියක් ඇත්නම් අසුබයක් ඇත්නම් ඉරියාපත ඇත්නම් ධාතු මනසිකාරය ඇත්නම් නවසීකයක් ටික ඇත්නම් ඒව ඩිංග පුරුදු කර කර ඉන්නවා. එහෙමයි. ඒව පුරුදු කර කර ඉන්නවා. ඊළඟට ඒක බහුල වශයෙන් කරන්න බැරි නම් මේ සතර සතිපට්ඨානට හේතු හොයන්න. එහෙමයි. සතර සතිපට්ඨානේ ආහාර සහිතයි. එහෙනම් ආහාරය දුන්නම හිත පිහිටන කාලයක් ඒවි. එහෙමයි. එහෙනම් මේ ආහාර අඩුකමක් තියෙන්නේ. දැන් අපි කයට වුණත් ආහාර මදි වුණාට පස්සේ මහත්තයා කොච්චර කෙලින් කටින් ඉන්න උත්සාහ කළත් ඉන්න බෑනේ. එහෙමයි. කොච්චර කලන්තේ නැතුව ඉන්න ආස කළත් කලන්තේ නොහැදී තියෙද ආහාර නැත්තම්. එහෙමයි. වතුර ටිකක් නැත්තම්. එහෙනම් අපි කෙලින් කටින් ඉන්න ආස නම් මොකද ඉස්සෙල්ලා කරන්න ඕන? ආහාරය වතුරයි දෙන්න ඕන. එහෙමයි. ආහාරය වතුරයි දෙන්න ඕන. ඊළඟට මොකද්ද කරන්නේ? විස්තර කරනවා. එහෙනම් මේ සතර සතිපට්ඨානට තියෙන ආහාරය තමයි කියන්නේ මොකද්ද? තීනි දුස්චරිතානි මේ තීනි සුචරිතානි තිස්ස වචනී. ත්‍රිවිධ සුචරිතය. එහෙනම් මේ පුරුදු කරන්න කොහොමද සතර සතිපට්ඨානට ආහාරය? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ආහාරයේ මදි නිසායි සතර සතිපට්ඨාන හිත පිහිටන්නේ නැත්තේ. එහෙමයි. සංසාරේක වැඩිලා නැහැ. මොකද්ද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. එහෙමයි. ඒ කියන්නේ සතුම් මැරීමෙන්, හොරකමින්, වැරදිකාම් සේවනයෙන් සංසාරේ බොහෝ කල් වැළකීලා ඉඳලා නැහැ. බොරු කීමෙන්, කේලමින්, හිස් වචන, පරුස වචන කීම වලින් වැළකීලා ඉඳලා නැහැ සංසාරේ. එහෙමයි. ඉඳලා නැති නිසා මොකද වෙන්නේ? සතර සතිපට්ඨාන හිත පිහිටන මානසිකත්වයේ ගොඩ නැගිලා නැහැ. එහෙමයි. එහෙනම් සතර සතිපට්ඨානේ මනාකොට පිහිටන හිතක් ඇති වෙන්න නම් කාය සුචරිතය බොහෝ කල් වැඩිලා තියෙන්න ඕන, වචී සුචරිතය බොහෝ කල් වැඩිලා තියෙන්න ඕන, මනෝ සුචරිතය බොහෝ කල් වැඩිලා තියෙන්න ඕන. එහෙමයි. දැන් මේ දහම් පරයයන් කොච්චර ලස්සනද එතකොට ගැඹුරට පණින්න ඉස්සෙල්ලා යා වෙරළින්දන් පොඩ ගමන යනවා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි නේද? ඒතර මේක අපි ඉස්සරහට තියෙන දහම් පරයය අපි ඊළඟ මේ දවසේ අපි කතා කරමු. ඉතින් බලන්න පින්වත්නි සතුටු වෙන්න. මෙච්චර උදාාර ආශ්චර්ය අద్භූත කරුණු වලින් අවබෝධ කරපු මේ ධහමේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළා මේ ධහම ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න ඕන. ඒක දැක ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝ පවා සම්බුද්ධ ශාසනය ගැන හිත පහන් කරගෙන හිටියා කියලා. ඒ නිසා ඔබටත් මේ උතුම් ධහම් කාරණා අහලා මේ ධර්මයේ ගැන වරදවට හැම ගැනීම ඇති කරගන්න නැතුව කලබල වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ මේ ධහම් මග් ගැන චිත්ත ප්‍රසාදයෙන් පිනාගිය සිතින් තමන්ට ලැබුණු උතුම් ලාභේ සිහි කර මේ පින්වත් සියලු දෙනාටම ධර්මයේ හැසිරෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ අනුපිළිවෙල ප්‍රතිපදා සහිතේ ශ්‍රී සද්ධර්මය අපිට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 122 තෝරබලයාය මිද්දිනියන් ලිපිනේ පදිංචි දැනට කුවේට් ඉස්සේ වෙසෙන පින්වත් විජය කංකානම්ගේ ආර්යවතී පින්බර මාතාව විසින් ඉතින් මේ පින්වත් මාතාව ඇතුළු මේ පින්වත් පිරිස ඉකරාශී කරගත්තා උදාාර පුණ්‍ය සම්පත්තියේ ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් ඒ වගේම සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළා උදාර පුණ්‍ය සම්පatti 2012 නොවැම්බර් මාස 7 වන දින මිය පරලොව ගිය විජය කංකාණන්ගේ සියදෝරිස් පියාණන්ට 2010 ජුලි මාස 6 වන දින මිය පරලොව ගිය WA තිංගිහාමි මෑණියන්ට 2003 මාර්තු මාස 9 වන දින මිය පරලොව ගිය WK පියදාස අයියාට 1994 අගෝස්තු මාස 16 වන දින මිය පරලොව ගිය WK බේබිහාමි අක්කාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මිය පරලොව ගිය මිත්තනියට ආච්චිට 100ට මේ පින් අනුමෝදන් වේවා. 2014 ජනවාරි මාස 15 වන දින මිය පරලොව ගිය තිනීදී සදියත්‍යා සසත් මේ මිනිපිරියට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ මිද්දෙනියේ පදිංචි කුවේටි වෙසෙන පින්වත් විජය කංකාණන්ගේ ආර්යවති පින්බර මාතාවට, ඒ වගේම සුජීවත් සිටින දිනු සදිත්‍යා පහන්මි, ඒ වගේම WK ආර්යවති, JKP නිරෝෂන්, WK ඥානවති, PM දුෂ්මන්ත යන පින්වත් සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ටත් උතුම් ධර්මයෙන් සැනසෙන්නටම සසර දුක් දුරු කරගන්නටම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා ඒ උත්තම ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු අංක 122 තෝරබොළයාය මිද්දිනි යන ලිපිනේ පදිංචි දැනට කුවේට්හි වාසය කරන පින්වත් විජය කංකාණන්ගේ ආර්යවති මහත්මිය ඇතුළේ පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාවක් තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසා දැනුම්වත් වෙන්න කියලා දයාවෙන් ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා රැගෙන අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.